නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් අපි තාම දයාසිතින් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන ආදර ගෞරවයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ සංජීව නිවස සිරිසෙතගම නිකවැරට යන ලිපිනේ පදිංචි පින්වත් එස්.එම්.එන් කුසුමලතා මහත්මිය සහ ඉන්ද්‍රාණි හේමලතා මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම සිහිපත් කරගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න අපි සූදානම්. නැවතත් අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. අපි සියලු ආශ්‍රව ඉදුරු කරන එහෙමයි ස්වාමීනි. ඒ දහම අපි ශ්‍රවණය කළා යම් ප්‍රමාණයකට. එහෙමයි. සියල්ල භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. කුමක්ද? සියලු ආශ්‍රව අවබෝධ කළා. සියලු ආශ්‍රව හටගන්න විදිය අවබෝධ කළා. එහෙමයි. සියලු ආශ්‍රව දුරු කරන විදිය අවබෝධ කළා. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්න. එහෙමයි ස්වාමීනි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධයට පැහැදුණු නැඹුරු වෙච්ච ඒ අවබෝධ විශ්වාස කරන එහෙමයි. නිහතමානී හිතක් හදාගන්න. එහෙමයි ස්වාමීනි. තමන්ට හිතන දේ කරන හිතන විදිහට නිවන් මඟ පුරුදු කරන හිතුවක්කාර වෙච්ච හිතක් හදාගන්න එපා. එහෙමයි. මේ සසර දුකින් නම් ඈතර වෙන්න හම්බෙන්නේ නැහැ. මේ ජාති දුකින්, ජරා දුකින්, ව්‍යාධි දුකින්, මරණ දුකින්, මේ ශෝක පරිදේව වලින්, මේ දැවිලි පිච්චිලි වලින් නම් නිදහස් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. නිදහස් වෙන විදියක් නැහැ. එහෙමයි. හැබැයි යම් කෙනෙක් මේ භාග්‍යතුන් වහන්සේගේ තමන්ගේ පුද්ගලික මතවාද අදහස් පැත්තකින් තියලා මේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු මේ සියලු ආශ්‍රව දුරු කරන අඩු ගන්න මේ පරියාය හරියට තේරුම් ගන්නව නම්, එහෙමයි. ටික ටික හරි පුරුදු කරනවා නම් තමන්ගේ ජීවිතේ සුවපත් කරන්න පටන් ගනීවි. ඒතර මේ ජීවිතයේ හෝ ඒක පටන් ගත්ත නම්, හුරු කළා නම්, සසරෙත් හෝ ඒක හුරු කරන කෙනෙක් වෙනවා. එහෙමයි. එහෙනම් මේ දහම අහන්න සිත් යොමු කරන කෙනෙක් වුණොත් සසරෙදිත් ඒ දහම මහාවේ. එහෙමයි. ඒතර වැරදි දහමත් වැරදි ධර්මයේ නාමයෙන් තියෙන ප්‍රලාප අතහැරලා දාලා භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු දහමම නිතර තේරුම් අරගෙන අහන්න පුරුදු වෙනවා නම් සසරට පුරුද්ද යනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයේම හොයන කෙනෙක් වෙනවා. එහෙයි. අධර්මය අතහරින කෙනෙක් වෙනවා. කොච්චර ලාභයක්ද නේ? එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ දහමම ටික ටික තියාගා පුරුදු කරන්න මහන්සි ගන්නව නම් දහමම පුරුදු කරන කෙනෙක් වෙනවා. එහෙයි. එහෙනම් මේ ලාභයේ දෙව් මිනිස් ලෝකයාට ලබා දෙමින් තමන්ගේ ජීවිතයට උතුම් මේ උදාාර පුණ්‍ය සම්පatti රැස් කර ගන්නවා මේ කට්ටිය. ස්වාමීනි. ධර්ම දාණය දෙන පිරිස. ඒතර සසර පුරාවට යද්දී එතකොට අනිත් අයට ධර්මයේ අධර්මයේ වෙන් කර ගන්න කරුණු කාරණා කියලා දෙනකොට, එහෙමයි ස්වාමීනි. ධර්මයේ හිත පිහිටවන උනන්දු කරනකොට, එහෙමයි. එතකොට වෙන බාහිර අදහස් වලින්, මතවාද වලින්, දෘෂ්ටි වලින් හිත නිදහස් කර ගැනීම උපකාර කරනකොට ඒ උපකාරී විදියටම සසරේදී Tamanට ලැබෙනවා. එහෙමයි. ස්වාමීනි මේ දුර්ලභ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් සියල්ලෝ සැනසෙත්වා කියන මේ කරුණා මුදිතා සිතත් මේ දායකයන්ගේ
හිතේ අනිවාර්යෙන්. පවතින. එහෙමයි ස්වාමී. ඇත්තට මේක තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. මොකද ඒ සිත පින මහත්ඵල කරනවා. එහෙමයි. මහා ආනිසංස උපද්දලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් තමයි කරන්නේ. එච්චර මහත්ඵල කරන්නේ තමන්ගේ හිතත් සම්බන්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අපි දෙව් මිනිස් ලෝකයට උපකාරයක් කළා නම් තමන්ට උපකාරය සැලසෙනවා ඒ විදිහට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අද දවසෙත් මම දැන් අපි මේ වෙනකොට කතා කළා පරියායන් දෙකක් ආශ්‍රව දුරු කරන. එහෙමයි. නිතර නිතර තේරුම් ගන්න ඕනේ නම් මේ අපි මන සිහි කරන දේවල් වලිනුත් ආශ්‍රව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. එතකොට එතනදී පැහැදිලි කෙටියෙන් ගියොත් එහෙම අතීතය ආරභය, වර්තමානය ආරභය, අනාගතය ආරභය තමන් උපදීද ඉපදලා හිටියද නැද්ද කොහොම හිටියද ඒ දේවල් සිහි කරන්න යන්න එපා. වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. පේන්නේ නැද්ද යන්නේ? එහෙයි. බුදු කෙනෙක් දැකපු දෙයන්නේ. එහෙමයි ස්වාමීනි. අපි මේක සිහි කරලා වැඩක් නැහැ. එහෙමයි. එහෙම නෙවෙයි බුදු කෙනෙක් දේශනා කළේ කොහොමද? මෙන්න මෙහිම සිහි කළොත් නම් හරිෂෝ. අවිද්‍යාව ඇති කාලේ තමයි සංස්කාර තියෙන්නේ. අවිද්‍යාව උපදිද්දි තමයි සංස්කාර උපදින්නේ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නෑ නේද? අවිද්‍යාව නිරුද්ධ වුණු සංස්කාර නිරුද්ධයි නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ඊළඟට තව සිහි කරන්න පුළුවන් ඉපදීම ඇති කාලේ නේද මේ සියලු දුක් දුම්නස් තියෙන්නේ? එහෙමයි. ඉපදීමක් නැති කාලේ මේ සියලු දුක් දුම්නස් නැහැ නේද? නිරුද්ධයි නේද? එහෙමයි. අන්නේ විදියට එයා සිහි කරන්න ගත්තොත් එහෙම ඒක ආශ්‍රව දුරු කරන කල්පනාවක්. ආශ්‍රව දුරු කරන කල්පනාවක්. එහෙමයි. එහෙම නැත්නම් එයා දුක නම් වාර සත්‍ය දිහික සිහි කර කර ඉන්නවා. මේ ඉපදීම දුකක් කියලා භාග්‍යතුන් දේශනා කළා. මේ ජරාව දුකක් කියලා දේශනා කළා. ව්‍යාධිය දුකක් කියලා දේශනා කළා. එහෙමයි. මරණය දුකක් කියලා දේශනා කළා. ප්‍රියයන්ගෙන් වෙන් වෙලා තමන් දුකටපත් වෙලා ඉන්නකොට මේක තමයි බුදුරජාණන් දේශනා කළේ උපදින සෑම ජීවිතයකදීම ප්‍රියයන්ගෙන් වෙන් වෙලා මේ විදිහ දුක් විඳින්න වෙනවා. අප්‍රියයන් සමග එකතු වෙලා දුක් විඳිනකොට කල්පනා කරනවා භාග්‍යතුන් දේශනා කළේ ඒකයි. එන සසර පුරාවට යද්දී අප්‍රියයන් සමග එකතු වෙලා දුක් විඳින්න වෙනවා. එහෙමයි. ශෝකයටපත් වෙලා දුකටපත් වෙලා දැවිලි පිච්චිල්ලෙන් ඉන්නකොට හිතන්න ඕන එන සසර පුරාවට යද්දී නැවත නැවතත් ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. දරුවන්ගේ මුණුපුරන්ගේ මිනිපිරියන්ගේ ගෙවල් දොරවල් වලින් යාන වාහන වලින් ආර්ථිකයෙන් සමාජයේ මේ දැන් මේ වගේ නම් තියෙන කොවිඩ් මේ වගේ මාරාන්තික මේ වගේ දේවල් උවදුරු එහෙමයි ස්වාමී. සසර පුරාවට මේව නැවත නැවත මුණ ගැසිලා පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා නේද? එහෙමයි. සසරෙන් නිදහස් වුණොත් නේද මේ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සංසාරේ යන්නේ තෘෂ්ණාව නිසා නේද? එහෙනම් තෘෂ්ණාව නැති වුණාට පස්සේ මේ දුක නෑ නේද? එහෙමයි. කියලා එයා ওই විදියට නුවණ වැඩෙන විදියට විරාගී වෙන විදියට සංසිඳන විදියට ලස්සන මානසිකාරයක් උපදවන ගත්තොත් එහෙමයි ස්වාමීනි. ආශ්‍රව දුරු කරනවා. දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟ දෙවෙනි එක තමයි සංවර වෙලා එයා වාසය කරනවා. එහෙමයි. එතකොට යාට සිහි කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සංවර වෙලා ඉන්න තියෙන යාට. සංවර වෙලා. මොකද්ද? එයා එහෙන් පරිස්සමින් ඒකේන රූප ඇසුරු කරන්නේ. ඇතුළට කාවා දෙන්න දෙන්නේ නැහැ හිතට. එහෙමයි. කැළඹෙන්න දෙන්නේ. එහෙමයි. කනින් ශබ්ද ඇසුරු කරන්නේ හිත කැළඹෙන්න දෙන්නේ නැතු. හිතේ කිඳා බහින්න දෙන්නේ නැහැ. තෙත් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ ඇසුරු කරන්නේ හිතේ ඇලෙන්න ගැලෙන්න තෙත් වෙන්න දෙන්නේ නැතුව. එහෙමයි. දිවෙන් රස ඇසුරු කරද්දී කයින් පහස ඇසුරු කරනකොට මනසින් අරමුණු ඇසුරු කරනකොට එතකොට ආධ්‍යාත්මය ඇලෙන්න ගැලෙන්න දෙන්නේ නැතුව බොහොම පරිස්සමින් කල්පනාවෙන් ඇසුරු කර ඉන්නකොට මොකද වෙන්නේ? ආශ්‍රව දුරවන බව භාග්‍යතුන් වහන්සේ දැක්කා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දැක්කා. එහෙමයි. ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයා පුරුදු කරගන්නවා. අදහාගෙන. එහෙමයි. ශ්‍රද්ධාව නැති කෙනා ඉතින් මොකද වෙන්නේ? බැට කන්නම ඕන ඉතින්. බැට කන්න ඕනේ එතකොට එයා. එහෙමයි. ඇස අසංවර කරගෙන ගිහිල්ලා ගින්නි පිච්චි ඇවිල්ලා අඩු ගන්න ඇඳට වෙලා වාසය කරන්න පුළුවන් මම ගින්නි පිච්චින්නේ මොකක් නිසාද? ඒතර හොඳට තේරෙනවා ඇහෙන් දැකපු මෙන්න රූප සිහි වෙන විදිහ තමයි පිච්චෙන්නේ. එහෙමයි. එතකොට එයාට ආයෙ තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ ඇහැ පරිස්සමෙන් මම සංවර කරගත්තු නැති නිසා නේද මේ පිච්චෙන්නේ. ඔන්න එහෙම පිච්චි හරි එහෙමයි ස්වාමීනි. ඇසේ සංවරයට එන්න මහන්සි ගන්නවා. එහෙමයි. පිච්චි හරි. එහෙයි. තේරුණා නේද? එහෙයි. සමහර කට්ටියන කලබලකාරී මහා මේ චරිත ඉන්න ඕනේ. එතකොට ඒ කෙනාට පිච්චිම තමයි බැට කකාම තමයි කල්පනා කර නැසේ සංවරයට කවදා හරි එන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. බැට කකාම. එහෙමයි ස්වාමීනි. එහෙම හරි ගමන්නේ හැදුනොත් එහෙම නේද?
එහෙයි ස්වාමීනි. එහෙමනේ ඒක අපේ කට්ටියනම තියෙන ප්‍රශ්නේ ටික ටිකනේ හැදෙන්න තියෙන එක පාට හැදෙන්න බෑනේ. එහෙමයි. ඔන්න ඊළඟ ලස්සන දේ මොකද්ද? පාවිච්චියේදී නුවණින් සලකලා නැති කළ යුතු ආශ්‍රව තියෙනවා කියන. එහෙමත් දෙයක් තියෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඒවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අනිවාර්යෙන් පොදුණු පාවිච්චි කරන්න වෙනවා. නැතුව බෑ. මොනවද? ඉන්න තැනක් ඕන. එහෙමයි ස්වාමීනි. හැබැයි ඉන්න තැන ඕන වුණාට පරිහරණය කරද්දී ආශ්‍රවය තියෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. කන්න බොන්න ඕන ගිහියටත් පැවිද්දටත්. එහෙමයි. කන්න බොන්න ඕන වුණාට ආශ්‍රවය තියෙනවා. අඳින්න පළඳින්න ඕන. කන්න බොන්න අඳින්න පළඳින්න ඕන වුණාට ආශ්‍රවය තියෙනවා. එහෙමයි. බේත් හේත් ඕන. මේ හතර තමයි අනිවාර්යෙන් අවශ්‍ය කරන දේවල් හතරක් වෙන්නේ. මෙහෙමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ආශ්‍රවය තියෙනවා. එහෙමයි. දැන් කොහොමද කරන්නේ ඒකට? අන්න ලස්සන බුදුරජාණන් දේශනා කරන එක කරන විදිය ඊට පස්සේ. දැන් අපිට මේ ලෝකේ ඒත් එහෙමනේ නේද? දැන් සමහර දේවල් ඇත්තටම අපේ ගෘහ ජීවිතේනකොට අපිට සිහි කරන්න වෙනවා. එහෙමයි. පැවිදියටත් ඒත් එහෙම මේ සමාජෙ ඉන්නකොට සේවාවන් කරනකොට සිහි කරන්න වෙනවා. ඒතර යා පරිස්සමින් තමයි ඔය කරන්නේ. එතකොට සමහර දේවල් අපිට අහන්න වෙනවා, අහපු දේවල් හිතන්න වෙනවා, පරිස්සමින් කරගන්න ඕනේ. එහෙමයි. ඒතර යාම බලන්න ඕනේ මේ දේවල් සිහි කරනකොට ආශ්‍රව වැඩිනවද, කෙලෙස් වැඩිනවද, හිත පිරිනවද? එහෙමයි. එහෙම නැතුව බෑනේ. එහෙයි ස්වාමීනි. ඊළඟට අපි දැන් මේ ලෝක ජීවත් වෙනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් රූප ශබ්ද ගන්ධ රස පහස මුණ ගැහෙනවා. කරන්න දෙයක් නැහැ. එහෙමයි. ඒ නිසා තමයි එතන සංවර වෙලා ඉන්න කියලා කියන්නේ. නැත්තම් දෙවිලි පිච්චිලි විතරයි ඉතුරු වෙන්නේ. එහෙමයි. සංවර වෙලා පාවිච්චි කළොත් හරි. මේක දැන් පැවිදි වෙච්ච කෙනාට තමයි ඉතින් ගොඩක් ලේසි කරන්න. මොකද කටයුතු අඩුයිනේ. එහෙමයි ස්වාමීනි. ගිහි කෙනාට ඉතින් අමාරුයි ඉතින්. එහෙයි. ඒ නිසා තමයි ඉතින් ගිහි අතහරින්න කට්ටිය. මේ ගිහි දරිදගෙන කරන්න බැරි නිසා තමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් උදේ පාන්දර නැගිට වෙලා ඉඳන් ආයෙත් නිින්දට යනකම් ඉතින් වැඩ කොච්චර දේවල් හිතන්න තියෙනවද නේද? එහෙමයි. පැවිදි කෙනෙකුට එච්චර දේවල් නැහැ නේද? එහෙයි. ඒකට ඒක යම් විදියකින් මේ හැම දෙයක්ම දුරු කරන්න යම් අපහසුවක් තියෙනවා පැවිදි කෙනාට වඩා ගිහි කෙනාට. එහෙමයි ස්වාමීනි. අතර ගිහි කෙනාගේ ස්වභාවය තමයි දැන් මොනර වගේ මොණ්ඩටනේ උපමා කරන්නේ. එහෙමයි. මොණ්ඩගේ බර වැඩි. පියාසර කරන්න ගියත් අමාරු. පිල් ටික බර වැඩිනේ. එහෙමයි ස්වාමීනි. අලංකාරයට තමයි කැමති. ඒ අලංකාරයට යන්න ගිහින් තමයි ඉතින් ඔක්කොම ටික හට ගන්න. ඉතින් අර මුලා වෙලා නින් ඊට පස්සේ. එහෙමයි. බලන්න එතකොට අලංකාරයේ මුලා වුණා මොනරත් මොකද වෙන්නේ? අලංකාරයේ මුලා වුණාට පස්සේ මොනරා පිල් ටික විහිදාගෙන නටනවා. හැබැයි පස්ස කට්ටියට පේනවා කියලා පේන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අඥානකම් කරනවා කියන මේ අලංකාරයට ඕනොන්ට වඩා ගියාට පස්සේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ගිහි කෙනාට වෙන එකක් ඒක එතකොට. ඒත් මේ රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරන්න උනාට මුලා වුණොත් එහෙම පීඩා තමයි ඉතින්. එහෙමයි. ඒ හරියන්නේ නැහැ කියලා නෑ පීඩා විඳින්න වෙන. පීඩා විඳින්න වෙන. එහෙමයි. බලන්න පීඩා නැති සුවපත් වූ ජීවිතයකට අනේ අපේ ශාස්ත්‍රඥාන්සේ අනුශාසනා කරන්න හැටි. එහෙමයි. ඒ ලෝකෙම ඉඳගෙන පීඩා නැති සුවපත් වූ සිතින් පින් පුරමින් නිවන් වඩන මාවතක් ඉවර කරන ශාස්ත්‍රඥාන්සේ. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි නේ? එහෙයි. ආශ්චර්යයි. දැන් බලන්න ඊළඟ ලස්සන කාරණේ පාවිච්චි කරන්න එපා කියන්නේ. දැන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් මේ අත්හැරලා දාන්න කියලා කියන්නේ. කැලේට වෙලා කිසි දෙයක් නොබල ඉන්න කියන්නේ. කියන්නේ මොකද්ද? ඇහැ පරිස්සම් කරගෙන රූපත් එක්ක ඉන්න කියනවා. කන පරිස්සම් කරගෙන ශබ්දත් එක්ක ඉන්න කියනවා. ගඳ සුවඳ පරිස්සම් කරගෙන ඉන්න කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මේ නුවණ, මේ ප්‍රඥාව දෙවිමිනිස් ලෝකයා ගරහන්න නැති වෙන විදිහට දේශනා කරන දහම එතකොට නේද? එහෙමයි. නැත්තම් මේ දෙවිමිනිස් දෙවියන් මරුන් බමුණු ශ්‍රමණය බ්‍රාහ්මණය කෑ ගහගෙන ඊට පස්සේ එහෙම කොහොමද හරියන්නේ? අපි මේ ඇහෙන් රූප දකින්න තු කොහොමද ඉන්නේ? කනේ ශබ්ද අහන තු ඉන්නේ කොහොමද? කියලා කියන්න බැරිද? පුළුවන් නේ? එහෙයි ස්වාමීනි. පුළුවන් නේ කියන්න. ඒක නිසා ඉපා කියන්නේ. මොකද්ද කියන්නේ? රූපෙන් පරිස්සම් කරගෙන ඇහැ සංවර කරගෙන ඉතින් මේ රූප ඇසුරු කරන්න කියලා. එහෙමයි. එහෙන් බැරි වුණොත් මේ කවුද පීඩාව විඳින්නේ? Tamanne. ශාස්ත්‍රුන් වහන්සේ කළ යුතු අනුශාසනාව කරලා ඉවරයි. මොකක්ද අනුශාසනාව? ඇහැ රූප මේ ඇහි රූප බලද්දී පරිස්සම් කරගෙන රූප දිහා බලපන්. ආධ්‍යාත්මය අසංවර දෙන්නේ නැතුව. දැන් මේ කනට යන්නේ නැත්නම් කෙනෙක් හිතට යන්නේ නැත්නම්
මොකද වෙන්නේ? එයා ඉතින් දැවිලි පිච්චිලි විඳ විඳ ඉන්නවා ඉතින්. සාස්ත්‍රුන් වහන්සේනේ දැවිලි පිච්චිලි විඳින්නේ. එයා. තේරුණා නේද? එතකොට රාහුලයන් ගැන කොතරම් කරුණාවක් ඇති වෙන්නේ නැද්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. යසෝදරාව ගැන ඇති වෙච්ච කරුණාව නිකන් මේ ලාමක එකක්ද එතකොට මේ? ඒ ලාමක කරුණාවට නෙමෙයි ලෝකයා කැමති නෑ ගෙදරටලා ඉඳගෙන තොඳුරු බස් කියාගෙන කෑවද බිව්වද කියලා අහගෙන ඒ ඔය ටිකනේ ගෙදර හිටියන මේ සිදුවත් කුමාරයා කරන්නේ. ඉතින් වෙන දෙයක් නෑනේ. මේ ප්‍රඥාවෙන් ඇති කරගත්තු ඒ අනුකම්පාව දයාව ඊට වඩා වැඩි සසර සූපත් කරවන මේ ජීවිතයේ ආශ්‍රව වලින් පීඩා විඳින්නේ නැති දැවිලි නැති පිච්චිලි නැති ශෝක නැති පරිදේව නැති දුක් දුම්නැති මේ ජීවිතයක් සසර. එහෙමයි ස්වාමීනි. තමන්ගේ භද්‍රයන් මේ රාහුලයන් වහන්සේ උදා කරලා දෙන්න. ඊළඟට යසෝදරයන්ට උදා කරලා දෙන්න, පවුලයට උදා කරලා දෙන්න, ලෝකවාසී ජනතාවට එහෙම ජීවිතයක් උදා කරලා දෙන්න. උදාර පියවරකින් තියපු පියවරක් බොහෝතනන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ගත්තු තීරණය. ඒ උදාර තීරණය අසරිමත් නේද? කවුද එහෙම උදාර ඒ වගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා කටයුතු කරන්නේ කවුද එහෙම ලෝකේ? සාස්ත්‍රුන් වහන්සේ නමක්මයි. එහෙමයි. ඒ අඥාන මෝඩ දෘෂ්ටි වලින් පිරුණු මිත්‍යා දෘෂ්ටි කඩවැහැලි මේ ඇඳගත්තු අඥානයන්ට නම් ගැරහීමට ඒව කාරණා ඇති. එහෙමයි. ගැරහීමට ඒව කාරණා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්ත ජනයාට සාදු නාද දෙමින් අනුමෝදන් වෙන්න කාරණා. එහෙමයි. එහෙම නේද? ඔව්. දැන් බලන්න මේකත් හරිය ලස්සනයි කියනවා. ඒ නිසා මේක පාවිච්චි කරන්න කියනවා. හැබැයි නුවණින් සලක. නැත්තම් මොකද වෙන්නේ? සාස්ත්‍රුණාහතර ප්‍රශ්නයක් නැහැ. ශ්‍රාවකෙට දැවිලි හට ගන්නවා. මොකද්ද? පීඩාකාරී දැවිලි ඇති වෙනවා කියන නුවණින් සලකලා ඉව නැත්තම්. මොනවද? විස්තර කරනවා. දැන් පින්වත් මහණනි සිවුරු දැන් ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්න වෙනවා. පැවිද්දෙකුට නම් සිවුරු පාවිච්චි කරන්න. එහෙමයි. ඒ නිසා මෙහෙම හිතන්න කියනවා. උතර ආශ්‍රව හට ගන්න නැහැ කියනවා. මොකද්ද? මම මේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්නේ සිවුරු පාවිච්චි කරන්නේ සීතලෙන් වළකින්න. ඇත්තටම ඇඳුම පාවිච්චි කරන්නේ ලස්සන අර්ථයක් දෙනවා මහත්තයා බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමී. පුදුම අසිරිමත් මේක. මේ ලෝකේ කිසිම දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ කිසි කෙනෙක් පාවිච්චි කරන ඇඳුමට අර්ථය දැකලා නැහැ. සාස්ත්‍රුන් වහන්සේ අරින්නට. එහෙමවත් දෙයක්. එහෙමයි ස්වාමීනි. ඇහෙන් රූප දකිද්දී ආශ්‍රව හට ගන්නවා කියලා කිසි කෙනෙක් දැකලා නැහැ. ඒ මානසිකාර්ය කරනකොට සසරට ගෙනියන දේවල් සකස් වෙනවා කියලා කිසි කෙනෙක් දැකලා නැහැ. එහෙමයි. මගේ බුදුරජාණන් වහන්සේ විතරමයි දැක්කේ. එහෙමයි ස්වාමීනි. කියනවා මේ සිවුරු පාවිච්චි කරන්නේ සීතලෙන් වළකින්නයි කියලා හිතන්න කියනවා. හිතට පණිවිඩයක් දෙන්න කියනවා. එහෙමයි. පණිවිඩ දිදී ආශ්‍රව දුරු කරනවා. ඊළඟට කියනවා මේ සිවුරු පාවිච්චි කරන්නේ ඇඳුම් පාවිච්චි කරන්නේ උස්නින් වළකින්නයි. ඇඳුමක අර්ථය. සැබෑම අර්ථය මෙච්චරයි. මේ මුලා බව නිසා තමයි ඉතින් අපි විසුතුරු භවයේ දුවන්නේ. එහෙමයි. මැස්සන්ගෙන් හැමතිස්සෙම වහලා පීඩා විඳිනවා. ඒ නිසාත් ඇඳුම් අඳිනවා. එහෙමයි. රස්නේ දුරු කරගන්නත් දැන් ඇඳුම් අඳිනවා. දැන් අපිට ඉච්චර තීරමන්නේ මේ ඉන්දියාවේ තියෙන පිට රටවල තියෙන සමහර සමර කාලේට ඇවිල්ලා තියෙන රස්නෙත් එක්ක. එහෙමයි. පිච්චෙනවා. එහෙසම. පිච්චෙනවා. එතකොට ගින් මේ රස්නේ පීඩා විඳින එක වළක්වන්න තමයි කියන ඇඳුමක් පාවිච්චි කරන්නේ. එහෙමයි. සීතල එනකොට පීඩා විඳිනවා. ඒකින් වළකින්න තමයි කියන ඇඳුමක් අඳින්නේ. එහෙමයි ස්වාමීනි. මැස්සන්ගේ මදුරුවන්ගෙන් පීඩා වෙනවා මැස්සන්ගේ. ඒක වළක්වන්න තමයි කියන ඇඳුමක් අදින්නේ. අවුවෙන් ඊට පස්සේ පීඩා එනවා. ඒකෙන් වළකින්න තමයි කියනවා ඇඳුමක් අදින්නේ. සුළඟින් පීඩා එනවා. ඒකෙන් වළකින්න තමයි කියන ඇඳුමක් අදින්නේ. සර්පයන්ගෙන් පීඩා එනවා. ඒකෙන් වළකින්න තමයි කියන මේ ඇඳුමක් අදින්නේ. ලැජ්ජායයෙන් බහ ගන්නයි කියන ඇඳුමක් පාවිච්චි කරන්නේ. එහෙමයි. අද ඉන්න කට්ටිය ඇඳුම් අදින හැටි දැක්කහම තේරුණා නේද? එහෙමයි. ඒ උන්දල ඇඳුම් අදින් ලැජ්ජායෙන් පෙන්නන්න. එහෙමයි. ලැජ්ජායි බෑ. අද මේක අනිත් පැත්තට පෙරලිච්ච විදිය ඇඳුමක අර්ථය මෙයයි. හරි මසිරිමත් නේ. එහෙමයි. ඔය අර්ථය හොඳට සිහි කරනවා නම් අනවශ්‍ය විදියට සල්ලි තියෙනව නැතිනම් ගත්තට කමන්නේ. එහෙමයි. නමුත් සල්ලි තිබුණා කියලා ගත්තත් මහත්තයා පීඩා විඳිනවා යා. දැන් ඇඳුම් ගොඩාක් තියෙන කෙනයි ඇඳුම් එකක් දෙකක් තියෙන කෙනයි ගමනක් යන ගත්තට පස්සේ බලන්නකෝ
එහෙමයි ස්වාමීනි. අල්මාරි අරගෙන බලාගෙන ඉන්න උඩ ඉඳන් යටට අර ගන්නවා ආයි දානවා අනිත් එක ගන්නවා ආයි දානවා අනිත් එක දානවා ආයි දානවා ඇඳලත් ආයි ගලවලා ආයි දානවා. එහෙමයි. කොච්චර පීඩාවක්ද එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ඇඳගෙන ගිහිල්ලි ඉවර වෙලා ගියපු තැන කට්ටියගේ විලාසිතා දැකලා අයියෝ මං අර කැඳගෙන ආවා නම් කියලා ආයි සිහි වෙන්නේ කවුඩ් එක තිබිච්ච නිසානේ. එහෙමයි. පීඩාකාරී දැවිලි. එහෙමයි. දැන් බලන්න පැවිද්දෙකුට හරි ආශ්චර්යයි. දැන් අපිට මේක මං ඕනේ මම පොල් ගහලා යන්න ඕනේ හිතුවා මම මේ පිටින් වාහනයක මං ගියා. එහෙමයි. වෙනේම නැහැ. අපිට 300 විතරයි තියෙන්නේ. එහෙමයි. හදිසියෙන් දැන් කොහේ පිටරට යන්න ඕන කිව්වොත් මෙහෙම එයාපෝට් එකට ගියා මෙහෙම පිටරට ගියා. ස්වාමීනි මහා සංඝරත්නයේ මුණතරම් කොච්චර සැපයක්ද? එහෙමයි ස්වාමීනි. අර පීඩාකාරී දැවිලි නේ. එහෙමයි. එතකොට ඕවත් එක්ක දැන් ඔය අනිත් එක තමයි දැන් ඔය බුදුරජාණන් වහන්සේ කාලේ පුදුම සිද්ධියක් වුණා. එහෙමයි. භික්ෂුන් වහන්සේ නමකට එහෙම. යකඩ මල්ලට ගුල්ල ගැහුවා. අවසරයි. යකඩ මල්ලට පුදුම ලස්සන කතාවක් ඒක. එහෙයි. භික්ෂුන් වහන්සේ නමකට ගෙදර ගියාම අක්කලා හොඳ සිවුරක් මහලා දුන්නා. එහෙමයි. අක්කා පූජා කළා. දැන් ස්වාමීන් වහන්සේ මේක අර අලුත් මේක මම හිතන අලුත් පැවිදි කෙනෙක් වෙන්නේ හරි සීලවන්තයි. එහෙමයි. දැන් මේ නමුත් අර දැන් බලන්න පාවිච්චි කරලා සංවර වෙන්න ඕන ආශ්‍රව දුරු කරලා නැතිකම. නුවණින් සලකලා දුරු කරන ආශ්‍රව දුරු වෙලා නැතිකම. එහෙමයි. දැන් තමන්ට සිවුරක් තියෙනවා. දැන් අක්ක දීපු එකනේ. එහෙමයි. දැන් සිවුරේ අර්ථය දැන් පාවිච්චි කරන සිවුරින් සිද්ධ වෙනවා. දැන් අනිත් සිවුරෙන් වෙන්නේ මොකක්ද? ඒ අර්ථෙම තමයි. එහෙමයි. 아무තු අර්ථයක් වෙන්නේ නැහැ නේ. එහෙයි. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සර්පයින්ගෙන් ලැජ්ජායත්යෙන් වහගන්න සීතලින් වලකින උණුසුමින් වලකින අනිත් සිවුරිනුත් වෙන්නේ ඔච්චරයි. ඉතින් වෙන දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒ අර්ථයට පැමිණෙන්න අර්ථ බැරි අන්න ඒකනේ දැන් ඒක අර්ථයට පැමිණෙන්න බැරි ඇයි? එහෙමයි. ඒ නුවණින් පාවිච්චි කිරීම දියුණු කළා නැහැ. එහෙමයි ස්වාමීනි. කාලයක් ඒක පුරුදු කරලා නැත්තම් හිතේ පිහිටන්නේ නැහැ මේක. එහෙයි. පිහිටන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔන්න ඊළඟට වෙන්නේ ඒක අර භික්ෂුන් වහන්සේට. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ ඕක වැලිය දාලා මම ඕක හිට ඇඳගෙන යනවා කියලා හිතුවා. එහෙමයි. දැන් සමහර කට්ටිය ඔහොම වෙනෝනි මහත්තයා. දැන් ගමනක් යන ඇඳුමක් අරගෙන ආවට පස්සේ ඊට පහුවෙන්ද එළි වෙනකන් නිින්දක් නැහැ. හිතින් අඳිනවා, ගලවනවා, හැඩ බලනවා. හිතින්. එහෙමයි. ආශ්‍රව. මේ භික්ෂුන් හතරත් ඕකුණානේ. එහෙමයි. අන්තර අර මේ මානසිකාරය බලවත් වෙලා ඉන්නේ ආයෝනිසෝ මානසිකාරයනේ තව පැත්තකින් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද උනේ? වාතය කිපුණා, පිට කිපුණා, මේ පපුවේ මාරුවක් ඇවුණා අපවත් වුණා. එහෙමයි. ඊට පස්සේ උදේ පාන්දර භික්ෂුන් වහන්සේට පණිවිඩය කිව්ව භාගතුන් වහන්සේ ওই සිවුර අල්ලන්න එපා දවස් 7ක් යනකම් කියලා. එහෙමයි. දවස් 7කින් පස්සේ භික්ෂුන් වහන්සේලා අර සිවුරත් අරන් භාගතුන් වහන්සේ ගාවට ගියා. එයි කියලා ඇහුවා. පින්වත් මහණනි භික්ෂුන් වහන්සේ මපුවත් වෙලා කාවෙක් වෙලා සිවුර පුදුනා කිව්වා. එහෙමයි ස්වාමීනි. කොහොමද ආශ්‍රම? එහෙයි. ස්වාමීනි. කොහොමද ඒකට හේතුනේ? පාවිච්චි කරන්න ඕනයි. ඒක වෙනම කතාවක්. එහෙමයි. නුවණින් සලකලා පාවිච්චි කරන්න බැරුණාට පස්සේ පීඩාව විඳිනවා. එහෙමයි. දකින දේ සිහි වෙවි පීඩාව විඳිනවා. ස්වාමීනි ආශ්‍රවයේ තිරිසන් ලෝකෙටම අරගෙන ගියා. එහෙමයි ස්වාමීනි. හැබැයි දවස් 7යි. සීල ගුණ දන් රැකලා බුද්ධ ශාසනය හිටියනේ කොහොමද? එහෙමයි ස්වාමීනි. දවස් 7යි අර එක රැයක දෙයක් නෙමෙයි සිද්ධ වුනේ පරිවර්තනය. එහෙමයි ස්වාමීනි. එක රැයක දෙයකින් පරිවර්තනය සිද්ධ වුනේ. එහෙයි. දවස් 7න් පස්සේ තවතිසා දෙවියන් අතරට ගිහින් තියෙනවා. එහෙයි. ඊට පස්සේ හදිසියෙන් රහතන් වහන්සේ නමක් අර සිවුර ගන්න ගියා නම් අර මේ කාවා සිවුර පුරා දුවනවා කියන මෙන්න මගේ සිවුර ගන්නවා කියලා. එහෙමයි. සමහර රහතන් වහන්සේ නමක් ගැන හිතක් පදව ගත්තා නම් සමහරට ඒක නිරේට යන්න හේතු වෙනවා. ඒ නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දැනගෙන ලඟ වෙන්න එපා කියලා කිව්වා. ස්වාමීනි මේ පුදුම ආශ්චර්යයක් නේ. එහෙමයි. ඒකයි කියන්නේ එහෙනම් මේ ඇඳුම් පාවිච්චි කරනකොට අපි නිතර ප්‍රත්‍යවේක්ෂාවක් හුරු කරන්න කියලා කියන්නේ ඒ නිසයි. එහෙමයි. මේ ප්‍රත්‍යවේක්ෂා හුරු කරනව ණය නැති කෙනෙක් වෙනවා කියලා කියන භික්ෂුන් වහන්සේලාට කියද්ද කියනවා. ණය නැති කෙනෙක් වෙනවා එහෙමයි. නැත්තම් ණයයි. එහෙමයි. එහෙනම් බලන්න එතකොට බලන්න කොච්චර ආශ්චර්ය අద్భుත ප්‍රඥාවක්ද. ස්වාමීනි හරි පුදුමයි. දැන් අපි ගිහි ගෙදර වුණත් ඇඳුම් පාවිච්චි කරනකොට සමහර ඇඳුම් වලට හරි කැමැති. ඒක කෙනෙකුට දෙන්න කැමති වෙන්නේත් නැහැ. ඉතින් මේ ආශ්‍රව හරි ආශ්‍රවනේ තින්නේ. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව. එහෙයි. බලන්න එතකොට මේ හොඳට ඒක දැන් හදිසියෙන් අපිට දෙන්න කැමති වෙලා අපි හිතමු වුණයි කියලා. නමුත් මැරුණොත් එහෙම මාත් කොහොමත් ඔක්කොම තැරලා යන්න ඉබේ. එහෙමයි ස්වාමීනි. කොච්චර මේ කර ගහගෙන පුරෝගෙන හිටියත් මැරිද්දි මොකද වෙන්නේ? දාලා යන්න ඉබේ. එහෙයි.
ඉන්න මැරෙද්දි සුවපත් වූ සිතින් යන්න නම් ඒ ආශ්‍රවේ දුරු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙයි. ඒකනේ සමහර කට්ටිය ඔය මං අහලා තියෙනවා මේ අල්මරියම පෙරේතෙක් වෙලා ඉපදලා රෙදි වලට වහ වැටිලා. දැන් ඔය කාවෝ වගේ කී දෙනෙක් උපදිනවද මහත්තයා? චීත වල කෑලි වලට මේ හිත පිටේ පිහිටලා. එහෙමයි ස්වාමීනි. නැද්ද? එහෙයි. එහෙනම් ඒ චීත්ත කෑලි වලට හිත නොපිහිටීම් පිණිස. ලස්සන බණක් නේද? එහෙමයි ස්වාමීනි. චීත්ත වලට හිත නොපිහිටන ලස්සන බණ. එහෙමයි. ප්‍රේත ලෝකයෙන් හිත නිදහස් කරන ලස්සන පරියායක් නේද? එහෙමයි. ඊළඟට බලනවා ඊළඟ එක විස්තර කරනවා ආහාර පාන ගැන කියද්දි කියන. දැන් ආහාර පාන හැම කෙනාම පැවිද්දට ගිහින් දුකට මෝරන්නේ නේද? එහෙමයි. ඒ නිසා පින්ඩපාතේ පාවිච්චි කරනකොට ඒ නුවණින් සලකලා තමයි කියන පාවිච්චි කරන්නේ. එහෙමයි. කොහොමද ඔය අපුරුදු කරන්නේ? මේ දාහනේ ගන්නේ ආහාර ගන්නේ ඇඟපත හදා ගන්න නෙමෙයි. මේ සමහර කට්ටිය අද සෑහෙන්න තියෙනවනේ කිරි පිටි කෑම බීම බුඩා දේවල් තියෙන ඇඟ මේ මස් තට්ටු හදා ගන්න. එහෙමයි. તો දෙකිනා හිතේ පුරුදු කරනවා කියන මම මේ ආහාර ගන්න ඇඟපත හදා ගන්න නෙමෙයි. එහෙමයි. ඒ වගේම මම මේ ආහාර ගන්නේ සෙල්ලම් කරන්න ජව සම්පන්න කරගන්න නෙමෙයි ශරීරේ. සමහර කට්ටිය ජව සම්පන්න වෙන්නත් ආහාර ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම මම මේ ආහාර ගන්නේ කෙට්ටුතෙන් මසින් පුරවන්නත් නෙමෙයි. හැමේ පැහැපත් බව ඇති කරන්නත් නෙමෙයි. ඒ වගේම ලස්සන වෙන්නත් නෙමෙයි. ඒ වගේම කය පවත්වා ගන්න විතරයි මම මේ ආහාර ගන්න. ඇත්තටම ආහාරික ප්‍රධාන උච්චරණේ නේ. එහෙමයි ස්වාමීනි. අද කෑවා හෙට උදේ වෙනකන් නොමැරී ඉන්න තමයි ආහාර ටිකක් අවශ්‍ය වෙන්නේ. හෙට උදේ කනවනේ. එහෙමයි ස්වාමීනි. ආහාරයක ඉතින් ඕකනේ නේ. එහෙමයි. අපි මොන දේ කරලා කෑවත් ඉතින් මේ ඕක තමයි ප්‍රතිඵලය ඉතින් ඇත්තටම අන්තිමට. ස්වාමීනි දැන් රෝගී වුණාට පස්සේ දිවාක්‍රිය වුණ අවස්ථාවල රෝහලේදී හැම බටයක් දාලා මේ ආහාර ටික සමහර අය ආහාර වලට ඇබ්බැහි වෙලා ඉන්න රස තෘෂ්ණාව වැඩිකම. එහෙමයි ස්වාමීනි. ගොඩක් අය එහෙමනේ. එහෙයි. සමහර අය සුවඳට තියෙන බලවත් තෘෂ්ණාව නිසා කන්න පුරුදු වෙලා ඉන්නේ. එහෙයි. සමහර ආහාර කන්න පුරුදු වෙලා තියෙන කිසිම වැඩක් නැහැ. ඒ වගේම ලැබෙන පහස නිසා. එහෙමයි. සමහර ආහාර වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. රස නිසා ඇබ්බැහි වෙලා තියෙනවා, සුවඳ නිසා ඇබ්බැහි වෙලා තියෙනවා, ඒ වගේම ලැබෙන ආස්වාදනීය පහස නිසා ඇබ්බැහි වෙලා තියෙනවා. එහෙයි. සමහර කට්ටිය හැමතිස්සෙම මේ කොයි වෙලාවෙ බඩ පුරෝදාගෙන ඉන්න කැමති මේක පුරෝගෙන. ඒ නිසාත් ආහාර වලට ඇබ්බැහි වෙනවා. ස්වාමීනි විපතටපත් වෙන ආශ්‍රව ධර්ම ඇති වෙන. ආශ්‍රම ධර්ම තමයි ඉතින්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ඊළඟට කියන කල්පනා කරන්න කියන ජීවත් වෙන්න විතරමයි මම මේ ආහාර ගන්න. හෙට වෙනකන් ඉන්න. එහෙමයි ස්වාමීනි. හෙට හිතනවා අනිද්ද වෙනකන් ඉන්න පොඩ්ඩක් කෑම ටික. එහෙයි. බාන හුරුනාට පස්සේ මහත්තයා එහෙනම් මේ කෑම පස්සේ දුව ආශ්‍රවනේ. දැන් තිරිසන් ලෝක ගත්තොත් එහෙම සත්තුන්ගේ දවස කියන්නේ ඕකනේ. එහෙමයි ස්වාමීනි. ඔච්චරමනේ. එහෙයි. වෙන මොකුත් නැහැ. එහෙයි. කොච්චරට ආශ්‍රය වැඩිලද? ආහාර පස්සේ දුවන මානසිකත්වය ආශ්‍රව. එහෙමයි ස්වාමීනි. ඇඳුම් පස්සේම දුවන මානසිකත්වය ආශ්‍රව. ඒ ආශ්‍රව තිරිසන් ලෝකෙට ගෙනියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. බලන්න මේ කියන කල්පනාව ඉපැද්දුත් කෙනෙක් ආහාර ගන්නවා ආශ්‍රව වැඩින්නේ. එහෙමයි ස්වාමීනි. මේ බලන්න මේවත් එක්ක සමහර කට්ටිය නිර්මාස ප්‍රශ්න ගේන්නේ මේව තේරුම් අරගෙන එතකොට. දැන් ආහාර වලට කෙලින්ම කියන්නේ ප්‍රතිවේක්ෂා කරලා ආහාර ගන්න කියලා කියන්නේ. තේරෙනව නේද? එහෙනම් මේ නිර්මාස වුණා කියලා කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව දුරු වෙන්නේ. එහෙයි. ප්‍රතිවේක්ෂාවෙන් තමයි ආශ්‍රව දුරු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව දුරු වීමෙන් තමයි උපත නිදහස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි අසරිමත් නේ. එහෙමයි. ඒතර දෘෂ්ටි වලට යනවද? නෑ. දැන් ඊළඟට බලන්න භාගතුන් වහන්සේ කාලේ නිගණ්ඨයෝ හිටිය ඇඳුන් නැතුව. ඇඳුන් නැතුව හිටියේ මේ හසරින් ඈතර වෙනවා කියලා. එහෙමයි. එහෙනම් ඇඳුන් නැතුව හිටියා කියලා ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. ඇඳුම් සම්බන්ධයෙන් ආශ්‍රව දුරු වෙන්නේ නුවණින් සලකලා ඇඳුම් පාවිච්චි කිරීමෙන්. එහෙමයි ස්වාමීනි. ආහාර සම්බන්ධයෙන් ආශ්‍රව දුරු වෙන්නේ නුවණින් සලකලා ආහාර පාවිච්චි කිරීමෙන්. ඒක නුවණින් සලකලා ආහාර ගන්න පුරුදු වෙනකොට එයාගේ ජීවිතේ අනවශ්‍ය විදිහේ රස තෘෂ්ණාවට ආහාර ගැනීමට හිත පෙළඹෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක වැඩුණට පස්සේ. එහෙයි. වැඩි හිතේ ස්වභාවික තමයි. එහෙමයි. ඒ වෙහෙස නැති කර ගන්න විතරයි මම මේ ආහාර ගන්නෙ. එහෙමයි. ඒ වගේ මම මේ ගත කරන ලබන උතුම් ජීවිතේට අනුග්‍රහ පිණිස පමණයි. එහෙමයි.
මම මේ දානේ වළඳලා පරණ බඩගිනි වේදනා නැති කරගන්න අලුතින් බඩගිනි වේදනා උපදින දෙන්නේ නැහැ. මට පහසුවෙන් යහපත් විදිහට ජීවිතය ගත කරගන්න මම මේ ආහාර ටික ගන්න සීලාදී ගුණ ධර්ම පුරා ගන්න. එහෙමයි. මේ සසර දුකෙන් ඈතර වෙන්න වීරිය කරගන්න මම මේ ආහාර ටික ගන්නවා. එහෙමයි. කියලා යා ආහාර ගැන ප්‍රතිවීක්ෂා කර කර මේ හිතට පණිවිඩයක් බලවත් දිදී ඒ ආහාර ගන්නවා කියනවා. එහෙමයි. එතකොට රස තෘෂ්ණාවට යන එක වලකින්න පටන් ගන්නෙත් ඒ ක්‍රමයටයි. එහෙමයි. ආහාර නොගෙන හිටියන් නෙවෙයි. එහෙයි. එතකොට තේරුණා නේද? ඒ ඇඳුම් වලට තියෙන බලවත් ඇල්ම උනත් නැති වෙන පටන් ගන්නෙ මේ නුවණින් සලකලම පාවිච්චි කිරීම ඇඳුම් නැතුව ඉඳීමෙන් නෙමෙයි. එහෙමයි. එන ශාස්ත්‍රුණාහතනේ මහත් ඇඳුම් නැතුව ඉන්නේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? සියල්ල අවබෝධ කරපු ශාස්ත්‍රුණාහතේ. එහෙමයි ස්වාමී. ඒතර මේව තියෙද්දිතර මේ ලෝකෙ මොනවද මේ කතා වෙන්නේ? මේ නිගණ්ඨ ධර්මයේ කොච්චර නිගණ්ඨ ධර්මයේ තියෙන්නේ මේ. එහෙමයි ස්වාමී. නිගණ්ඨ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. අතට ඉතින් දත් හිටිය ආස කරන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමී. කොච්චර කිව්වත් ඊට පස්සේ මේ පුහු විතරක වලට වාද වලටම නෙන්නේ. එහෙමයි. පුදුම දෙයක් නේ. වාද වලටම එන්නේ. එහෙයි. ඒක හරියන්නේ කොච්චර කිව්වත් හරියන්නේ පෞරස් වෙනවා. අපි කරන නිසා නේ ඒගොල්ලෝ මරන්නේ. කිය එහෙමයි. දෘෂ්ටි හදරව. එහෙමයි. දැන් බලන්න තමන්ගේ මානසික උපදුණු ඒ දේ ගැනම කල්පනා කර කර දෘෂ්ටි ජාලයක හිර වෙනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහරින්නේ. පුතඥන බව. එහෙමයි ස්වාමීනි. පුතඥන බව. එහෙයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනා නම් මෙතන කෙලින්ම තියෙනවනේ මහත්තයා. එහෙනම් මේ ප්‍රතිවීක්ෂා කළ ඇඳුම් පරිහරණය කරන්න පුරුදු වෙනෝනේ. එහෙමයි. නුවණින් සලකලා ආහාර ගන්න පුරුදු වෙනෝනේ. එහෙයි. දැන් ඊළඟට විස්තර කරනවා. ඉන්න තැන වුණත් පාවිච්චි කරන්න නුවණින් සලකලාමයි කියනවා. දැන් ඉන්න තැනක් කියන්නේ ගෙයක්නේ. පැවිද්දෙකුට නම් කුටියක්නේ. එහෙමයි. මම මේ කුටියට ආවේ සීතලින් වලකින්න. මම මේ කුටියට ආවේ උණුසුමින් වලකින්න. එහෙමයි. මම මේ කුටියට ආවේ මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අවුවෙන්, සුරංගෙන්, සර්පයින්ගෙන් වන කරදර වලින් වලකින්න. දේශගුණික පීඩා වලින් වලකින්නයි. නිදහසේ මට මේ චිත්ත දියුණුව උපදවා ගන්නයි මම මේ කුටියට ආවේ. එහෙමයි. ඇත්තටම නිවහනක කුටියක වෙන අර්ථයක් තියෙනවද? නෑනේ. එහෙමයි. අද මේ නිවාස රැල්ල හරි ආඩම්බරයටපත් වෙනවා වර්ණනා කරන පුදුම දෙයක්. ඒක තියෙනගේ කඩල සමතලා කරලා හදනවා තට්ටු දෙකට. එහෙමයි සර්. තට්ටු දෙකේ කඩලා ඊළඟට පැට් කරලා හදනවා තට්ටු තුනට. එහෙමයි. ඉවරයන්නේ. එහෙමයි. ඇයි ඉන්න තැනින් ලැබෙන ප්‍රතිඵලයේ හේතුව තේරුම් ගන්න නැතිකම. සැබෑ අර්ථය සර්. සැබෑ අර්ථය. එහෙමයි. කියන්නේ ඒවා මේ රීනිව් කළා ලස්සන කරගෙන පිරිසිදු වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. එහෙමයි. කුටි පවා ලස්සන පිරිසිදු තියාගන්න හැටි මේ වත්තක් කන්දගේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එහෙමයි. මේ කියන්නේ ඒක නෙමෙයි. තමන්ට ධාර්මික අධාර්මිකවත් මිනිස්සු අධාර්මික පිළිවෙතේ යෙදිලා ඒ විතරක් නෙවෙයි සමහර කට්ටිය ලෝන් පිට ලෝන් ගහලා ගෙවල් දොරවල් හදාගෙන මහතුරුත් එක්කත් වෛරයෙන් ඉන්න, ඕන්ලත් එක්කත් වෛරයෙන් ඉන්න, දරුවොත් එක්කත් වෛරයෙන් ඉන්නේ. මොකටද ඉතින් එහෙම ගෙවල්? එහෙමයි ස්වාමීනි. සමගියනේ පළවෙනි කාරණේ. එහෙම නේද? වෛර කර ක්‍රෝධ කර ගහගන්නේ මේ බැනගන්නේ මේ මොකටද? තමන්ට මේ ඉන්න අයට සුවසේ ඉන්න හේතු වේවා කියලා උදාාර හිතකින් හදන්න පුළුවන් නම් ඔන්න හොඳයි. එහෙමයි ස්වාමී. ප්‍රශ්නයක් නැහැ එතකොට. එහෙම නේද? පිනකුත් රැස් වෙනවා එතකොට. මේ වෛර කරගෙන ගහගෙන බැනගෙන මොකටද? නෑ නේ එතකොට කිසිම මානසික යාගේ මේක. එහෙමයි. ඊටට ගිය අරගෙන යනවද මෙරිද්දී? එහෙයි. ඒත් බලන්න නුවණින් සලකලා ඒ ගේ පාවිච්චි කළාන ඔය වගේ ආශ්‍රව හටගන්නේ. ඒ ඔක්කොම ආශ්‍රව නේද එතකොට? එහෙමයි. ඇඳුම් නිසා ගහගන්නේ, බැනගන්නේ, ඉරිසියා කරගන්නේ නුවණින් සලකලා ඇඳුම් පාවිච්චි කරපු නිසාද? නෑ. එහෙමයි. කෑම් බීම නිසා මරා ගන්නව, කොටා ගන්නවද? එහෙමත් තියෙනවනේ නේ. එහෙමයි. වෛර කරගන්නවා, එහෙන් ඇඟ හදාගන්න, එහෙන් විවිධ දේවල් වලට පැටලලා තියෙනවා ආහාර පාන කියන එක. එහෙමයි. අයි නුවණින් සලකන්න බැරි වෙච්ච නිසානේ. ගෙවල් දොරවල් නැත් එහෙමනේ එතකොට මේ රැල්ලෙන් රැල්ලට මේ පිහාඹ යන්නේ. ගෙදර අයත් එක්කත් අසමුග වෙලා, වටේ පිටේ මිනිස්සුත් එක්කත් අසමුග වෙලා වැඩක් නැහැ. ධාර්මිකව තමන්ට ධනෙ තියෙනවා නම් වෛර නැතුව, ක්‍රෝධ නැතුව මේ සිතින් කරගන්න පුළුවන් නම් ලස්සනට කරගත්තා. එහෙමයි. ඒ ගැටලුවක් නෙමෙයි. එහෙයි. ඒතර බලන්න ඒකට හේතුව තමයි අර්ථය සිහි කරන්න බැරි කම මේ තියෙන්නේ. අර්ථය සිහි කරගන්න. එහෙයි. අර්ථය සිහි කළා නම් බොහොම සංසිඳුණු සිතින්, මෛත්‍රී සිතින් තමන්ගේ කටයුත්ත පාඩුවේ තමන්ට කරගන්න පුළුවන්. ආශ්‍රව වැඩ කරන්නේ නෑනේ. එහෙමයි. ඒතර මෙතන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගියේ. එතකොට දෙව් මිනිස් ලෝකයා ගැන බලන්නේ සැපය.
එහෙමයි. පීඩාකාරී දැවිලි පිච්චිලි නැතුව ගෙවල් දොරවල් කුටි සෙනසුම් පාවිච්චි කරන. එහෙමයි. ඇඳුම් පැළඳුම් සිවුරු පාවිච්චි කරන. ආහාර පාන පාවිච්චි කරන පීඩාකාරී ආශ්‍රව නැතුව. එහෙමයි. ඒත් මේ ජීවිතේ පීඩාව විඳලා සසරට ගෙනියන දුගතියට ඊට පස්සේ. එහෙයි ස්වාමීනි. කොච්චර මේ බුද්ධ ශාසනයේ වගේ භික්ෂුන් වහන්සේලා ආවාස නිසා ආවාස වලට මසුරු වෙලා ගහගෙන මේ එක එක දේවල් ඉරිසියාකම් කරගෙන මේ සමාජ හතර පහ ගිප අවස්ථා කොච්චර තියෙනවද? එහෙමයි මේ ස්වාමීනි. බුද්ධ දේශනාවල ඕන තරම් තියෙනවා. එහෙයි. ආවාස නිසා. එහෙමයි. අම්බෝ ඒක හිතාගන්න බෑ ඒක. එහෙයි ස්වාමීනි. ඒ වෙන්නේ කුමක් නිසාද? ප්‍රත්‍යවේක්ෂාව නැතිකම නිසා. එහෙමයි. ප්‍රත්‍යවේක්ෂාව නැතිකම නිසා. එහෙයි. ස්වාමීනි එතකොට නිරන්තරයෙන් අපි මේ ප්‍රත්‍යක්ෂාවෙන් තොරව ඉන්නකොට හැමතිස්සෙම ආශ්‍රව වලට ආශ්‍රවමයි. එහෙමයි ස්වාමීනි. ඉරිසියාව ඇති වෙනවා, මසුරුකම ඇති වෙනවා, ද්වේෂය, වෛරය, එහෙමයි. ගහ ගන්නවා, බැන ගන්නවා. එහෙමයි. ඒ තියෙන ගේ තියෙන කුටිම නිසා. එහෙමයි. තියෙන ආවාස විහාර නිසා. එහෙයි. එතකොට මේ මෙතනින් කියන්නේ ආධ්‍යාත්මයේ සුවපත් කරගෙන මේ දේවල් පාවිච්චි කරනවා. Tamanටමයි රැකවරණ තියෙන්නේ. එහෙමයි. ආධ්‍යාත්මයේ සුවපත් කරගෙන පාවිච්චි කරන වැඩ පිළිවෙල තමයි භාග්‍යතුන් දේශනා කරන්නේ. අපිට වඩා භාග්‍යතුන් වහන්සේ සුදු සඳුන් වලින් කරපු කුටියක් අනේ පිරිසතුමා කරලා දුන්නා. එහෙමයි. සුදු සඳුන් වලින් කරපු කුටිය. එහෙමයි ස්වාමීනි. ඒකට ඒක භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච එක සම්පතක් ඒක. එහෙමයි. ඒතකොට දැන් කපිලවස්තුවේ විහෙර විහාර කොහොම හදලා දෙන්නේ නැද්ද මේ ඥාති පරපුර. එහෙමයි. ඊළඟට මේ අය කවුද අපි විශාකා මහෝපාසිකාව පූර්වාරාමයේ කෙසේ හදන්නේ නැද්ද? එහෙමයි. හැබැයි සතාගතයන් වහන්සේගේ නුවණින් සලකලා පාවිච්චි කළ ඒ ආශ්‍රව දුරු කරගෙන පීඩා නැති සිතින් ඉන්නේ. එහෙමයි. එහෙනම් මේවා භාවනා කළා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙමයි. ස්වාමීනි හරි අසිරියක් දැන් කාරණාවක් විමස ගන්න හිතෙනවා. රාජරාජ මහා මාත්‍යවරු ප්‍රභූන් ආදි වශයෙන් ඒගොල්ලන් මේ මහ විශාල මාලිගාවන් සදාගෙන මගේ කියලා ජීවත් වෙනකොට සාත්‍රුන් වහන්සේ මහා සංඝරත්නය අතහැරපු සිතින් ඉන්වාසය කරනවා එහෙමයි කියන්නේ ස්වාමී. මහ මුහුද සීමා කරගෙන මහ පොළොව ජය ගන්න ආපු එහෙමයි. දඹුතිව් තලයේම අධිපති වෙන්න ආපු රාජකුමාරයන් එතකොට ඔක්කොම අතහැරලා ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. හරි ආශ්චර්යයක් නේ. එහෙමයි. ධර්මයේ කසරි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මයේ මේ කියන එතකොට මේකත් මොකක්ද ධර්මයක්? මේක මොකක්ද ආශ්‍රව දුරු කරන ධර්මයක් මේ. ධර්ම නෙමක්. එහෙමයි. ආශ්‍රව දුරු කරනවා, පාවිච්චි කරනවා. හැබැයි නුවණ නිසා, නුවණින් කල්පනා කිරීම නිසා ඒ ආශ්‍රව දුරු කර සුවපත් වූ සිතින් ඒ තැන්වල වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා ගිලම්පස බේත්තේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවනේ. එහෙමයි. ඒ දේවලුත් මොකද වෙන්නේ? නුවණින් සලකගෙනගෙන පාවිච්චි කරන්නේ. එහෙයි ස්වාමීනි. කොහොමද? මම මේව පාවිච්චි කරන්නේ ඇඟේ පැත්තේ පීඩා නැති කරගන්න විතරයි. එහෙමයි. ලෙඩ දුක් නැති කරගන්න විතරයි. පීඩාවන් තොරවින් පීඩාවලින් තොරව වාසය කරන්න විතරයි මම මේ බීපී පාවිච්චි කරන්නේ. දැන් අද කාලේ අපිට ඉතර ප්‍රකට නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ ප්‍රණීත බීත් හේත් තිබිලා තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට සමහර කට්ටිය මේව රසයටම ගන්න. මීපැණි එහෙම මීපැණි එහෙමයි ස්වාමීනි. උක්කකුරු කියන්නේ කාලේ බෙහෙතක් මහන්තේ. එහෙමයි. දැන් අද අපිට තේරෙන්නේ නැහැ බෙහෙතක් දෝ කියලාවත්. එහෙමයි. නමුත් බෙහෙතට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එහෙමයි. එතකොට මේ බෙහෙත් සමහර දේ බෙහෙත් තිබිලා තියෙනවා ඒ කාලේ ගත්ත මත් වෙන ඒවා. ඒතර ඒවටත් ඇබ්බැහි වෙන ගතියක් තිබුණා ඒ කාලේ. එහෙමයි. සමහර දැන් ඔය සමහර ලංකාවේ වර්තමානයේ තියෙන බෙහෙත් එහෙම තියෙනවනේ. එහෙමයි. සුළු ප්‍රමාණ වලින් ගන්නවා. ඒ මාත්‍රාව ඉහළ යන දෙන්නේ නැහැ. ඉහළ ගියොත් එහෙම ඊට පස්සේ ඒ ආස්වාද ගන්න වෙන දෙයකින්. එහෙමයි ඒ ස්වාමීනි. නිසා කියනවා ඒවට ප්‍රතිවික්ෂාවක් කරන්න කියනවා. දැන් අද ඒ වගේ තියෙනවා. සමහර ළමයි මම අහලා තියෙනවා සමහර සිරප් වර්ග බීලා මත් වෙලා ඉන්නවලු. එහෙමයි. ඒ මත් වෙන දෙයක් විතර තමයි පාවිච්චි කරන්නේ එතකොට. එහෙමයි. එතකොට ඒක අර ඇඟේ පතේ විහිස නැති කරගන්න පීඩා දුරු කරගන්න නෙමෙයි. එහෙමයි. ඒතර අදටත් තියෙනවා ඒ වගේ යම් ප්‍රමාණවලින්. එහෙමයි. අනේ ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතෙනවද දැන්? මේ ධහම කියා දෙන මේ ධර්මෙන් අර්ථවත් වුණ අපේ සංස්කෘතිය තුළ පරිභෝජනය කියන එක ඊටාම සංවරව සිදු කරන අවකාශයක මේ වටපිටාවේ වර්තමානයේ අපි මේ බල ගන්නවන්නේ අපි යොමු කරන්නේ මේ හරි අධි කෑදරකමින් පරිභෝජනය කරන රූප රාමු ඒකේ කිසිම සංවරකමක් නැහැ ස්වාමීනි. මේ පුදුම ඒක ඉතින් අපේම තියෙන අඥානකම ශ්‍රද්ධාව නැතිකම නේ. එහෙමයි ස්වාමීනි. අනිත් ප්‍රධාන වශයෙන් තියෙන සසරට බයක් නැතිකමනේ. එහෙමයි.
සසරට බයක් තියෙනවා නම් ඉතින් සෑහෙන්න එයා පරිස්සම් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. සසරට බයක් ඉතින් මදිකම තියෙන ඇත්තට. එහෙමයි. ඉතින් මේවා ඉතින් ටික ටික මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙමින් ටික ටික ඉතින් මේ ජීවිතේවත් හදාගෙන මැරෙනකොට හොඳට සසරට බය. එහෙමයි. ශ්‍රද්ධාව බලවත්, හිරියොතක් බලවත් හිතකින් මැරෙන්න වුණොත් ඊළඟ ජීවිතේවත් අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් වෙයි ඉතින් නේද? එහෙමයි ස්වාමීනි. ඒ අදහසවත් අපිට තියාගන්න පුළුවන් නම් කෙනෙකුට. එහෙයි. ඉතින් ඒ නිසා මේ ඊළඟට විස්තර කරා මෙතන භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණනි ওই විදියට නුවණින් සලකලා පාවිච්චි කරන්න යම් දේවල් තියෙනවා. යම් දේක් පාවිච්චි කරද්දී නුවණින් සලකන්නේ නැත්තම් එහෙමයි. පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හට ගන්නවා කියලා. අපිටමයි ඉතින් පීඩාව තියෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රඥාන්සේට නෙමෙයි. ශාස්ත්‍රඥාන්සේ නුවණින් සලකලා පාවිච්චි කරලා බැහැර කරජු සියලු ආශ්‍රව බැහැර කරලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. එහිමයි දෙව් මිනිස් ලෝකයේ සූපත් කරන්න භාග්‍යතුන් වහන්සේ. එහෙයි. මෙලොව සූපත් කළා පරලොව සූපත් කරනවා. එවන් ශාස්ත්‍රූත්වය. එහෙමයි. එවන් ශාස්ත්‍රූත්වයකට දී පුදා ගන්න ඕන. භාග්‍යතුන් දේශනා කළා නුවණින් පාවිච්චියේදී නුවණින් සලකනවා නම් ඒ පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නැහැ කියනවා. එහෙමයි. පින්වත් මහණනි පාවිච්චියේදී නුවණින් සලකලා නැති කරන ආශ්‍රව කියලා කියන්නේ මේවටයි කියනවා. එහෙනම් මේ දැන් අද මේ දහම් පරයය හරිය වැදගත් වෙනවා අපේ ජීවිතේ. එහෙමයි. අපි පාවිච්චි කරන දේවල් දැන් අපි යම් තැනක පුටුවක් පාවිච්චි කරනවා නම් ආයතනික නේද? එහෙමයි. තැන එහෙයි. සමහරවිට යම් ආකාරي අපි පදවියක් ඒකත් මම හිතනවා හරි වටින දෙයක් නුවණින් සලකලා පාවිච්චි කරන එක නේද? එහෙමයි. මම මේක පාවිච්චි කරන්නේ අනිත් අයට සේවයක් කරන්න විතරයි. එහෙමයි. මේ විදිහේ සේවයක් කරන්න විතරයි කියලා නිතර හිතනවා නම් එහෙමයි. ඒතකොට යාට ප්‍රධානත්වය ලැබුණත් එකයි ගෞරව කළත් එකයි නැතත් එකයි සත්කාර කළත් එකයි නැත. ඒ යාගේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද? සේවයනේ. එහෙමයි ස්වාමීනි. බලන්නකොට මේ නුවණින් සැලකිලි එන්න බැරුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ එහෙමයි. විවිධ දේවල් වලනේ කෑදර වෙලා ඒකට යන්නේ හිත නේද? එහෙයි ස්වාමීනි. රැකී ආරක්ෂා ගැන වුණත් අර එහෙම හිතලා හොඳට ප්‍රතිවේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. මම මේ අමතර කාරණාවක් කියන්නේ. එහෙමයි. ඒතකොට ඒවල නැති වෙද්දී වුණත් එතකොට එයාට හිත හදාගන්න මම මේ දෙව් මිනිස් ලෝකයට යහපත කරන්නයි මම මේක කරන්නේ. එහෙමයි. අපි කරන සෑම දෙයකින්ම මිනිස්සුෙකුට යහපතක් වෙනවනේ. ධාර්මිකව කරන සෑම දෙයකින්මනේ. එහෙමයි ස්වාමීනි. රෝහල් වල වැඩ කරන අය ඊට පස්සේ ගුරුවරු රාජ්‍ය සේවය වැඩ කරන කට්ටියගේ ඒතකොට මනුෂ්‍ය වර්ගයාට යම් පහසුවක් මොකක් හරි සලසනවනේ. එහෙමයි. මම මේ පහසුව සලසන්න මම මේ කටයුතු කරන උදාාර සේවයක් කරගන්න පුළුවන් මහත්තයා එතකොට. එහෙමයි ස්වාමීනි. නේද? මනුෂ්‍ය වර්ගයාගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් සේවයටම එතකොට ආස කරන්නේ අය එතකොට. ස්වාමීනි අඩුම තරමින් කුඩා මේ කඩයක් හෝ කරගෙන යන ව්‍යාපාරික මහත්මයෙකුට හරි එහෙම පුළුවන් නේද? කොච්චර දෙයක්ද ඒක නේද? එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම විතර වංචනික හිත් නැති වෙනවා, යටිමඩි ගහින් සිත් නැති වෙනවා, කාරුණික සිත් උපදිනවා. ඒකේ තියෙන වාසිය මොකද්ද? එහෙමයි. ආශ්‍රව දුර වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒව නැති වුණා කියලා, අහිමි වුණා කියලා අඬා වැටෙන්නේ, දොඩන්නේ, ගහමරා ගන්න, ඉරිසියාකම් කරගන්න. එහෙම නැහැ නේද? එහෙමයි. සැනසිලිදායක සිතින් මැරෙන්න පුළුවන්. එහෙමයි. සැනසිලිදායක සිතින් මැරුණොත් එම් සැනසිලිදායක ලෝකෙට අයියා. එහෙම නේද? එහෙනම් මේ සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම මේක පුරුදු වෙන්නම ඕන. එහෙමයි. මොකද්ද? නුවණින් සලකලා පාවිච්චි කරන්න. නුවණින් සලකලා පාවිච්චි කරන්න. එහෙමයි. එහෙනම් සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න අනිවාර්යෙන් උපකාර වන දහම් පරයයක් මේක. එහෙමයි. එතකොට සැනසිලිදායක ගෘහ ජීවිතයක් ගත කරන්න විශේෂයෙන් හරිම උපකාරන දහම් පරයයක්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය නුවණින් සලකලා තමන්ගේ ජීවිතයේ මේ කියන දේවල් පරිහරණය කර කර එහෙමයි. පීඩාකාරී දැවිලි පිච්චිලි මේ ජීවිතය දුරු කරලා මෙලොවත් සුවපත් කරගෙන පරලොවත් සුවපත් කරවන උදාාර පුණ්‍ය සම්පත්තිය සසරම සුවපත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ යම් උත්තම ධර්මයේ වන්නේද ඒ ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම
ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සජීව නිවස සිරිසිතගම නිකවැරටි යන ලිපිනේ පදිංචි පින්වත් එස්.එම්.එන් කුසුමලතා මහත්මිය සහ ඉන්ද්‍රාණි හේමලතා මහත්මිය විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, ගටිකාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරුන්ට සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට, පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ සඳහා කැප වෙන සොයා බලා කටයුතු කරන මහා සංඝරුවනට මේ පුණ්‍යානුභාව බලයෙන් ධර්ම අවබෝධය කරන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම තමයි රැස් කළා වූ උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලොව ගිය KPN කිරිනයිදී පියාණන්ට, සෝමාවතී මෑණියන්ට, පිලිප් ජයරත්න සහෝදරයාට, දුමින්ද කුමාර සහෝදරයාට, ඒ වගේම සචිත් කුමාර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විජේසේකර මහතාගේ මිය පරලොව ගිය KPN හංගි ලියනයිදී පියාණන්ට, එච්.එන් පොඩි අම්මා මෑණියන්ට, ආර්යදාස් සහ ගුණදාස් සහෝදරයන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින්, පවුල් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ එම්.එන් කුසුමලතා මහත්මිය, ඉන්ද්‍රාණි හේමලතා මහත්මියටත්, ඒ වගේම සුජීවත සිටින එස්.එම් පීරිස් හාමි පියාණන්ට, පුංචි නෝනා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එස්.එම්.එන් කුසුමලතා මහත්මියට, ඉන්ද්‍රාණි හේමලතා මහත්මියට, විජේසේකර මහත්මයාට ඇතුළු පවුලේ සියලු දෙනාට, ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උත්තම ශ්‍රී සත්‍ය ධර්මයේ පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සංජීව නිවස සිරිසෙතගම නිකවැරටේ යන ලිපිනේ පදිංචි පින්වත් එස්.එම්.එන් කුසුමලතා මහත්මිය, ඒ වගේම ඉන්ද්‍රාණි හේමලතා මහත්මිය යන මේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබට අපි සුපුරුදු ලෙසින් ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්නමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් දැනුම්වත් වෙන්න කියලා ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් පිළිසඳර රැගෙන අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.